හරි. හැමෝටම සුබ දවසක් වෙනවා. එතකොට හැමෝටම සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ පෙනිසිලින් කාණ්ඩයේ ඩ්‍රග්ස් ගැන. එතකොට ඇන්ටිබයොටික් පාඩම මම ඔයගොල්ලන්ට ඉතින් ඔයගොල්ලෝ මාගෙන් ඉගෙනුවා. එතකොට මේ ඇන්ටිබයොටික් පාඩමේ අපි දැන් සවිස්තරාත්මකව කතා කරන්න යන්නේ මොනවද මේ කියන ඇන්ටිබයොටික් ගෲප්ස්. එතකොට මේ ඇන්ටිබයොටික් වලට අදාළ වෙන ගෲප්ස් වලට අදාළ වෙන මොනවද ඩ්‍රග්ස් ඒ සම්බන්ධව තමයි කතා කරන්නේ. එතකොට මේ සම්බන්ධව කතා කරනකොට ළමයි මේ පෙනිසිලින් කියන ඩ්‍රග්ස් ගෲප් එක අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේක තමයි ලංකාවේ ලෝකේ පළවෙනියට සොයාගත්තු ඇන්ටිබයොටික් වර්ග. රයිට්? 1928 තමයි ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන කෙනා 1928 ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන කෙනා හොයාගන්නවා මේ පෙනිසිලින් කියන ඇන්ටිබයොටික් එක. රයිට්? මේක මෙයා හොයාගන්නේ මෙයා අතරම බ්‍රිටිෂ් සයන්ටිස්ට් කෙනෙක් නැත්නම් බ්‍රිටිෂ් විද්‍යාඥයෙක් විතාන්නේ. එතකොට මෙයා විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරගෙන යනකොට මෙයා දකිනවා මෙයාගේ පෙට්‍රි දීසි කදාවක නැත්නම් පෙට්‍රි දීසියක මෙයා වගා කරගෙන යන ලද බැක්ටීරියාවක් යම්කිසි ෆංගස් එකක් ඇවිල්ලා මරණ කරනවා. බැක්ටීරියාවන් වගා කරපු පෙට්‍රි දීසියක ෆංගස් එකක් හැදිලා ඒ ෆංගස් එක මගින් අදාළ බැක්ටීරියා වර්ධනය වෙන ඒ පෙට්ටි දීසි බැක්ටීරියාව විනාශ කරනවා. අන්න ඒ ඔස්සේ පරීක්ෂණ කරලා මේ ෆංගස් එකකින් එක්ස්ට්‍රැක්ට් කරගෙන තමයි මේ පුද්ගලයා පෙනිසිලින් කියන බෙහෙත හොයාගන්නේ. රයිට්? පෙනිසිලින් කියන බෙහෙත හොයාගන්නේ. එතකොට මෙයාට 1928 මේ පෙනිසිලින් කියන බෙහෙත හොයාගන්න හින්දා ඒක ඔස්සේ ඒගොල්ලෝ දිගටම කටයුතු කරපු හින්දා මේගොල්ලන්ට 1945 අවුරුද්දේදී නොබෙල් ප්‍රයිස් එක හම්බුනා. නොබෙල් ප්‍රයිස් එක හම්බුනා. රයිට්? එතකොට එයා ඒ හොයාගත්තු පෙනිසිලින් කියන ඩ්‍රග්ස් කාණ්ඩය ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට පෙනිසිලින් ගැන කතා කරනකොට ළමයිනේ ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ගැන අපි කතා කරනවා. ඊට අමතරව මම තව දෙකක් උගලුන්ට දාලා තියෙනවා. වැදගත් වෙන්නේ. රයිට්? එතකොට පළවෙනියටම අපි කතා කරන්නේ බෙන්සයිල් පෙනිසිලින් කියන කාණ්ඩය. නැත්තම් අපි හඳුන්වනවා මෙයාට පෙනිසිලින් G කියලා. මෙයා අපි හඳුන්වනවා පෙනිසිලින් G කියලා. right? මෙයා සොලියුෂන් එකක් හදන්න දිය කරලා ගත්තොත් මෙයාගේ දකින්න පුළුවන් ක්‍රිස්ටල් හැදෙන ස්වරූපයක්. ක්‍රිස්ටල් හැදෙන ස්වරූපයක් හින්දා මෙයාට C පෙනිසිලින් කියලා කියනවා. මෙයාට අපි කියනවා C පෙනිසිලින් කියලා. right? හේතුව ක්‍රිස්ටල් පෙනිසිලින්. right? පැහැදිලි වෙනවා. පළවෙනියට අපි කතා කරනවා බෙන්සයිල් පෙනිසිලින්. මෙයා තමයි ඉස්සෙල්ලාම ඩිස්කවර් කරගන්නේ හොයාගන්නේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෙයා සොලියුෂන් එකක් හදන්න දිය කරගත්තොත් ක්‍රිස්ටල් ෆෝමේෂන් එකක් දකින්න හම්බ වෙනවා. ඒකින්ද මෙයාට අපි හඳුන්වනවා ක්‍රිස්ටල් පෙනිසිලින් එකක් C පෙනිසිලින්. ඊට අමතරව පෙනිසිලින් G කියලා මෙයාව හඳුන්වනවා. පෙනිසිලින් G කියලා මෙයාව. මේ බෙන්සයිල් පෙනිසිලින් කියන පෙනිසිලින් ගෲප් එකේ තියෙන ඩ්‍රග් එකට තියෙන්නේ ළමයිනේ ෂෝට් ඩියුරේෂන් ඔෆ් ඇක්ෂන් එක. නැත්තම් 4 to 8 hours තමයි මෙයා ඇක්ෂන් එක දෙන්නේ. එහෙනම් මෙයා ෂෝට් ඇක්ටිං ඩ්‍රග් එකක්. දවසට දෙන්න ඕනේ 3 වතාවක් හෝ 4 වතාවක් දෙන්න වෙන අවස්ථාවක. කෙසේ හෝ ලංකාවේ available dosage form එක තියෙන්නේ 600 mg වයල් තමයි එන්නේ. මේ වයල් එක ඇතුලේ මේක එක්ස්ප්‍රෙස් කරන්නේ මේකේ මිලිග්‍රෑම් ප්‍රමාණයේ අඩංගු වෙන යුනිට්ස් ප්‍රමාණයක් තියෙනවා. ඒ යුනිට්ස් ප්‍රමාණය බෙන්සයිල් පෙනිසිලින් ලක්ෂ 10ක් යුනිට් තමයි තියෙන්නේ. යුනිට් ලක්ෂ 10ක්. ලක්ෂ 10ක්. right? එහෙනම් බෙන්සයිල් පෙනිසිලින් තේරුම් ගත්තා 600 mg දෙන බව තේරුම් ගත්තා 4 to 8 hours වැඩ කරන බව තේරුම් ගත්තා 600 mg වයල් එකක් ඇතුලේ ලක්ෂ 10ක් යුනිට්ස් තියෙනවා කියන්නේ. right? ඊට අමතරව මේගොල්ලෝ ගැස්ට්‍රික් මීඩියා එකෙන් දෙන්න බෑ. ගැස්ට්‍රික් මීඩියා එක යටතේ මෙයාලව දෙන්න බෑ. හේතුව ගැස්ට්‍රික් ඇසිඩිටි එකෙන් මේ ඩ්‍රග් එක විනාශ වෙනවා. ඒ කියන්නේ ඕරල් රූට් එකෙන් මේ බෙන්සයිල් පෙනිසිලින් දෙන්න බෑ. එහෙනම් දෙන්න පුළුවන් රූට් එක තමයි ඉන්ජෙක්ෂන් සහ ඉන්ට්‍රාවීනස්. ඉන්ට්‍රාමස්කියුලර් ඉන්ජෙක්ෂන් දෙනවා, ඉන්ට්‍රාවීනස් ඉන්ජෙක්ෂන් දෙනවා. ඔන්න ඔච්චරයි බෙන්සයිල් පෙනිසිලින්.
ඒක ඉන්ඩිකේෂන් අපි එකම තමයි යන්නේ. ඉන්ඩිකේෂන් ටික අපි බලමු මොනවද ඉන්ඩිකේෂන් කියලා. නමුත් වැදගත් වෙන්නේ බෙන්සයිල් පෙනිසිලින් කියලා එකක් තියෙනවා. මේක ක්‍රිස්ටල් සොලියුෂන් එකක්. හින්දා ක්‍රිස්ටල් පෙනිසිලින් කියලා කියනවා. පෙනිසිලින් G කියලා කියනවා. IM සහ UV දෙනවා. 600 mg vial available ලංකාවේ. තියෙනවා 600 mg vial වල ලක්ෂ 10ක් යුනිට් සහ මේක ෂෝට් acting 4 to 8 hours තමයි. right? එතකොට ළමයි තව දෙයක් සාමාන්‍යයෙන් බෙන්සයිල් පෙනිසිලින් ඉන්ජෙක්ෂන් එකක් ගන්නකොට අපි හොස්පිටලයිස් වෙලා ගන්න ඕනේ. මොකද මල කරදරේ දවසට 3 වතාවක් 4 වතාවක් විදිනවා කියන්නේ. දවසට 4 වතාවක් විදිනවා කියන්නේ බෙන්සයිල් පෙනිසිලින් ඉන්ජෙක්ෂන් එක මල කරදරයක්. ගෙදර ගිහින් එන්න වෙලාවක් නැහැ. එහෙනම් බෙන්සයිල් පෙනිසිලින් ඉන්ජෙක්ෂන් එක ගන්න නම් හොස්පිටලයිස් වෙන්න ඕනේ. නැත්නම් ඉන්වෝඩ් තෙරපි එකට යන්න. right? මේක පොඩි ගැටලුවක් වුණා විද්‍යාඥයන්ට. ඒකින්ද ඒගොල්ලෝ හිතුවා මේකේ ඇක්ෂන් එක තව දුරටත් ඩියුරේෂන් ඔෆ් ඇක්ෂන් එක වැඩි කරගන්න මොකද අපි කරන්න ඕනේ? එයාලා මේකට එකතු කරනවා ප්‍රොකේන් කියන සංයෝගය. එයාලා මේකට එකතු කරනවා ප්‍රොකේන් කියන සංයෝගය එකතු කරලා හදනවා ප්‍රොකේන් පෙනිසිලින් කියන තව જાතියක්. ප්‍රොකේන් පෙනිසිලින් කියන જાතිය. right? ඒක ගැටලුවක් වුණේ නැහැ. මොකද ඒක ඩියුරේෂන් ඔෆ් ඇක්ෂන් එක පැය 12ක් පැය 24ක් අතර කාලයක්. එහෙනම් එක දවසට එකක් ගැහුවම තත්ත්ව බයනක නම් දෙකක් ගන්න. එහෙනම් කමන්නේ. ගෙදර ගිහිල්ලා ඇවිල්ලා E2 ඇඩ්මිට් වෙලා විඳගෙන යන්න පුළුවන්. ඔන්න හොඳයි. හෝම් තෙරපි එකට යන්න. කිසි ගැටලුවක් නැහැ. right? ඊළඟට හොයාගත්ත එක තමයි ප්‍රොකේන් පෙනිසිලින්. හැබැයි දෙන්නේ ඉන්ට්‍රාමස්කියුලර්. හේතුව තමයි ළමයි මොකක්ද හේතුව? මේක ગેස්ට්‍රික් මීඩියා එකෙන් නැත්නම් ગેස්ට්‍රික් ඇසිඩිටි එකෙන් ඩිස්ට්‍රොයි වෙනවා. එහෙනම් ગેස්ට්‍රික් ඇසිඩ් ලයබල් අන්න ඒකින්ද අපි මොකද කරන්නේ? මෙන්න මේ ඩ්‍රග් එක ඉන්ට්‍රාමස්කියුලර් ඉන්ජෙක්ෂන් එකක් දෙන්න. හැබැයි ඔරල් රූට් එකෙන් දෙන්න බෑ. ગેස්ට්‍රික් ඇසිඩ් එකෙන් ඩිස්ට්‍රොයි වෙනවා. right? එතකොට මේකත් පැය 24කට සැරයක් එන්නේ. පැය 24කට සැරයක් ගෙදරින් ඇවිල්ලා ඉඳ ගන්න. මේකත් පොඩි ගැටලුවක්. හැමදාම හොස්පිටල් එකට ගිහින් ගන්න. ඒකින්ද විද්‍යාඥයෝ තව දෙයක් හොයාගත්තා. බෙන්සඩින් සංයෝගය මේකට එකතු කරොත් ඇක්ෂන් ඔෆ් ඩියුරේෂන් නැත්නම් ඩියුරේෂන් ඔෆ් ඇක්ෂන් එක තව දික් කරගන්නට පුළුවන්. තව දික් කරගන්න. ඒකින්ද එයාලා එකතු කරනවා බෙන්සඩින් කියන එකට බෙන්සඩින් කියන සංයෝගය පෙනිසිලින් වලට හදනවා බෙන්සඩින් පෙනිසිලින්. මේක ඉන්ට්‍රාමස්කියුලර් දෙන්නේ 2 to 3 weeks duration of action කියන්නේ. 2 to 3 weeks duration of action. කිසි ප්‍රශ්නයක් නැහැ. මාසෙට දෙපාරක් දිනුවා. හොඳට ගෙදර ගිහිල්ලා ෂපන් එකකින් ඉඳලා ඇවිල්ලා ඉඳ ගන්නට පුළුවන්. හැබැයි ඒකත් ඕරල් දෙන්න බෑ ළමයිනේ. මොකද ગેස්ට්‍රික් ඇසිඩ් එකෙන් විනාශ වෙනවා. ඒකත් දෙන්නේ ඉන්ට්‍රාමස්කියුලර්. ඔන්න පැහැදිලි. ප්‍රධාන වශයෙන් පෙනිසිලින් වර්ග ටිකක් කතා කරා. බෙන්සයිල් පෙනිසිලින්, ප්‍රොකේන් පෙනිසිලින්, බෙන්සටීන් පෙනිසිලින්. එහෙනම් හැම එකක්ම ગેස්ට්‍රික් ඇසිඩ් එකෙන් විනාශ වෙනවා. දැන් එහෙනම් විද්‍යාඥයන් දෝනුනා ગેස්ට්‍රික් ඇසිඩ් මීඩියා එකෙන් විනාශ නොවෙන පෙනිසිලින් එකක් හදන්න. මොකද කරන්නේ? එයාලා හදනවා පිනොක්සිමීතයිල් පෙනිසිලින්. කිසිම ප්‍රශ්නයක් නැහැ. පිනොක්සිමීතයිල් පෙනිසිලින් නැත්නම් අපි කියනවා මේකට විශේෂ නමක් ඕරල් පෙනිසිලින් කියලා. ඕරල් පෙනිසිලින් කියලා. හතරක්. හදුවා ඕරල් පෙනිසිලින්, පිනොක්සිමීතයිල් පෙනිසිලින් කියලා අපි හඳුන්වනවා. නැත්නම් තව එකක් කියනවා ළමයි පෙනිසිලින් 5 කියලා. පෙනිසිලින් 5 කියලා. පෙනිසිලින් 5 කියලා. ඕරල් රූට් එකෙන් දෙන්න පුළුවන්. ටැබ්ලට් available ලංකාවේ 250 mg. හැබැයි 6 hour. පැය 6කට සැරයක් තමයි. ඒ කියන්නේ දවසකට 4 පාරක් ගෙදර ගිහිල්ලා බොන්න ටැබ්ලට් ටික දෙන්න පුළුවන්. right? ඔන්න ඔය කතන්දරේ ඔළුව තියාගන්න ඕනේ. පෙනිසිලින් ගැන ඉන්ඩිකේෂන් සයිඩ් ඉෆෙක්ට් ඒව ටික මම කියලා දෙන්න. වගුව බලා ගන්න පුළුවන් ඉන්ඩිකේෂන් සයිඩ් ඉෆෙක්ට්ස් ඒ ටික කතන්දරයක් විදිහට. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මේ පිනොක්සිමීතයිල් පෙනිසිලින් අපිට පුළුවන් ගෙදර ගිහිල්ලා ගන්න දෙන්න. මම කිව්වා. එතකොට මේක ગેස්ට්‍රික් මීඩියා එකට රෙසිස්ටන්ට්. ગેස්ට්‍රික් ඇසිඩ් එක්කලා කිසිම ප්‍රශ්නයක් නැහැ ඩිස්ට්‍රොයි වෙන්නේ. මේක available හැබැයි oral tablet විතරයි. oral tablet විතරයි.
එහෙනම් ඔන්න ওই ටික හොඳට මතක තියාගන්න ඕනේ penicillin drugs group එක ගැන. right? එතකොට ළමයි දැන් අපි කතා කරපු penicillin group එක ඇත්තටම කරන්නේ මොකද්ද කියලා අපි කතා කරලා තියෙන්නේ මේ වෙනකොට cell wall synthesis එක inhibit කරලා. එතකොට අපි මේ පොඩි කවියකුත් පාඩම් කරගත්තා. වාක්‍යය. හරි? එතකොට මේ penicillin කියන drugs group එක හදුවට පස්සේ මොන දෙන්න වෙච්ච ගැටලු තිබ්බා. එකක් තමයි අපි ඉස්සෙල්ලා කතා කරා වගේ gastric acidity එකට stable වෙන්න. හරි? gastric acid stable වෙන විදිහට inoxamethyl penicillin නම් හදලා තිබ්බා. කිසි ගැටලුවක් නැහැ. inoxamethyl penicillin. ඊට අමතරව තවත් බෙහෙත් හදන්න උවමනාවක් එන්නේ. මොකද එක බෙහෙතක් gastric acid stable වුණාට හරියන්නේ නැහැ. ඊට අමතරව මේ අදාළ penicillin කියන බැක්ටීරියාව කාලයක් දීගෙන යනකොට gram negative බැක්ටීරියාවන්ට penicillin කියන drugs group එක දෙනකොට විද්‍යාඥයෝ දැක්කා මේ gram negative බැක්ටීරියාවන්ගේ secrete කරන නැත්තම් එළියට දාන penicillinase කියලා එන්සයිම් එක. penicillinase කියන එන්සයිම් gram negative බැක්ටීරියා. මේ penicillinase කියන එන්සයිම් එකට මේ penicillin drugs group එක නැත්නම් මේ penicillin drugs කාණ්ඩය විනාශ වෙන්න පටන් ගන්නවා. එතකොට විද්‍යාඥයන්ට ඕන වුණා මේ gram negative බැක්ටීරියාව රිලීස් කරන penicillinase කියන එන්සයිම් එක රිලීස් කරන එක ඉන්හිබිට් කරනවා. නැත්නම් අපි penicillin කියන drugs group එක දුන්නට වැඩක් වෙන්නේ තුනට තේරුමක් නැති වෙනවා. දැන් හිතන්න අපි දෙනවා නම් inoxamethyl penicillin යම් කිසි පුද්ගලයෙක්ට එයාගේ ඇතුලේ තියෙන gram negative බැක්ටීරියාවක් නම් අන්නේ gram negative බැක්ටීරියාවන්ගෙන් නිකුත් කරන penicillinase කියන එන්සයිම් එකෙන් අපි දෙන inoxamethyl penicillin නැත්නම් oral penicillin විනාශ වෙනවා. ඒකින්ද විද්‍යාඥයෝ මොකද කරේ ඉස්සෙල්ලාම penicillinase කියන එන්සයිම් එක gram negative බැක්ටීරියාවන්ගෙන් රිලීස් වෙන එක ඉන්හිබිට් කරන්න සංයෝගයක් කරනවා. right? අන්න ඒ විදිහට තර්ක කරලා හදලාගෙන ආපු capsules තියෙනවා, tablets තියෙනවා. ඒව තමයි මේ penicillinase resistant antibiotic කියලා හිතට ගන්න. එහෙනම් මතකයි penicillin කියන drugs group කාණ්ඩය විනාශ කරන්න හැදුනා gram negative බැක්ටීරියාවන්ගේ penicillinase කියන එන්සයිම් එක මේ ගැටලුවක් වුණා. මේ gram negative බැක්ටීරියා රිලීස් කරන penicillin විනාශ කරන්න හැදුව ටැබ්ලට්. අන්නේ ටැබ්ලට් තමයි ළමයි cloxacillin සහ flucloxacillin. cloxacillin වල ගන්නවා 250 mg and 500 mg capsules එනවා. injections එනවා. flucloxacillin වල ගන්නවා Pilopan කියන brand එක 250 mg 500 mg capsules එනවා. ඊට අමතරව injection උත් දෙනවා. ඔන්න දැන් problem දෙකක් හදලා ඊට අමතරව මේගොල්ලෝ දැක්කා මේ penicillinase කියන drugs කාණ්ඩයේ තියෙනවා beta lactam ring කියලා එකක්. beta lactam ring. beta lactam ring කියලා එකක්. chemical structure එක බලන්න. මේ beta lactam ring එක gram positive බැක්ටීරියාවන් gram positive කියන බැක්ටීරියාවන්ගේ රිලීස් කරන එන්සයිම් එකක් මගින් විනාශ වෙන්න ගන්නවා. තව කාලයක්. මේ gram positive බැක්ටීරියාවන් රිලීස් කරන එන්සයිම් එක දක්වන්න යනවා beta lactamase කියලා. beta lactamase. beta lactamase කියන්නේ beta lactam ring එක කඩලා දාන එන්සයිම් එක. එහෙනම් මොකද කරේ? විද්‍යාඥයෝ සංයෝගයක් හොයාගන්නවා මේ gram positive බැක්ටීරියාවන්ගෙන් රිලීස් කරන beta lactamase කියන එන්සයිම් එක විනාශ කරන්න පුළුවන් සංයෝගය clavulanic acid. එයාලා හදනවා මේකත් එක්ක කම්බිනේෂන් කරලා තවත් බෙහෙත් වල. එතකොට සාර්ථකයි කිසිම ප්‍රශ්නයක් නැහැ. beta lactamase producing බැක්ටීරියාවකට මේ සංයෝගයත් එක්කලා දුන්නාම අදාළ බෙහෙත මොකද වෙන්නේ?
ග්‍රෑම් පොසිටිව් බැක්ටීරියාවගේ බීටා ලැක්ටමේස් සංසාරයෙන් එක නැත්නම් බීටා ලැක්ටමේස් රිලීස් කරන එක ඉන්හිබිට් කරලා දානවා ක්ලැවනික් ඇසිඩ්. ක්ලැවනික් ඇසිඩ්. right? සාමාන්‍ය ක්ලැවනික් ඇසිඩ් දාන්නේ ළමයි නියතයක් 125 මිලිග්‍රෑම්. මතක තියාගන්න පුළුවන් 125 මිලිග්‍රෑම් වලින් තමයි දාන්නේ. right? ඔය කතන්දරේ මතක තියාගන්නට අවශ්‍යයි. right? right. මම හිතන්නේ හැමෝටම පැහැදිලි දැන් කතන්දරේ පෙනිසිලින් ගැන තමයි අපි කතා කරේ. ඊට අමතරව අපිට ඊළඟට බලන්න පුළුවන් සෙමි සින්තටික් පෙනිසිලින්. right? අපි කතා කරා පෙනිසිලින් කාණ්ඩයේ දැන් ගොඩාක් කතන්දර. දැන් අපි කතා කරනවා සෙමි සින්තටික් පෙනිසිලින්. මොකක්ද සෙමි සින්තටික්? right? එතකොට සෙමි සින්තටික් පෙනිසිලින් ගත්තොත් තමයි ප්‍රධාන වශයෙන් වර්ග තුනකට අපි වෙන් කරන්නේ. පළවෙනි එක ඇම්පිසිලින්. මේ ඇම්පිසිලින් කියන ඩ්‍රග් එක 6 hourly දෙන short acting drug එකක්. short acting drug එකක්. එතකොට මේක එන්නේ capsule සහ injection විතරයි. ඒ කියන්නේ capsule එකම කියන්නේ ඔන්න gastric acid problem එක. නමුත් මේ ampicillin tablet එක දෙනකොට stomach එකේ තියෙන food ප්‍රමාණය බලපාන absorption. එහෙනම් පොදුවට absorb වෙන්නේ නැහැ. ඒකයි පැහැයින් කයි. right? 250 mg tablet එක capsule එකේ ඊට අමතරව injections එනවා. සාමාන්‍යයෙන් salmonella, shigella, E. coli වගේ species වලට ඊට අමතරව Haemophilus influenza වර්ග වලට තාම සුදුසු බෙහෙතක්. ඊට අමතරව අපි දෙනවා විශේෂයෙන් chronic bronchitis වලට, urinary tract infection වලට, typhoid වලට දෙනවා. ඊට අමතරව මම ඔයාලට වගුවේ දාලා තියෙනවා. ඒ වගුවේ තියෙන ටික තමයි කටපාඩම් කරගන්න. නමුත් ampicillin typhoid වලට සහ E. coli බැක්ටීරියා වලට පාවිච්චි කරන්න පුළුවන් කියන එකත් ඔන්නේ කියලා ගන්න. right? ඊට අමතරව මේක 6 hourly දෙන හින්දා දවසට 4 පාරක් යන්නට අවශ්‍යයි. ඊළඟ සෙමිසින්තටික් පෙනිසිලින් වර්ගය තමයි amoxicillin බෙහෙතක්. gram positive negative ඔක්කොටම හොඳයි. similar to ampicillin. ampicillin වගේම කිසිම වෙනසක්. right? හැබැයි ampicillin වලට වැඩිය ගොඩක් ඇඩ්වාන්ස් බෙහෙතක්. right? ගොඩක් ඇඩ්වාන්ස්. හේතුව මේකේ absorption එක වැඩි. amoxicillin වල absorption එක වැඩි. ඒ කියන්නේ blood වලට බෙහෙත ගත්තාම orally blood වලට යන ප්‍රමාණය ඉතාමත් ඉහළයි. ටක් ගාලා. right? ඒත් අමතරව අපේ ආහාර මාර්ගයේ ෆුඩ් කොච්චර තිබුණත් ඒක මේ absorption එකට වැඩි බලපෑමක් නැහැ. ෆුඩ් බලපානවා නමුත් වැඩි බලපෑමක්. සහ මේක ළමයිනේ 8 hourly නැත්තම් දවසට 3 වතාවක් දෙන්න පුළුවන් ඩ්‍රග් එකක්. amoxicillin. සාමාන්‍යයෙන් available වෙනවා. සාමාන්‍යයෙන් තියෙනවා 500 mg capsules තියෙනවා, 250 mg capsules tablets තියෙනවා. ඊට අමතරව syrup dosage form එකකින් present වෙනවා. ඊට අමතරව injection ස්වරූපයෙන් දැන් අඩුයි. right? ඊට පස්සේ ඔන්න දැන් ampicillin දන්නවා, amoxicillin දන්නවා. හැබැයි ළමයිනේ beta lactamase ring එක විනාශ කරන beta lactamase producing bacteria වලට මේ දෙකම අහන්නේ. gram positive ලගේ beta lactamase enzyme එක නිකුත් කරන බැක්ටීරියා වලට මේ දෙකම අහන්නේ. ඒකින්ද විද්‍යාඥයෝ මම අර beta lactamase විනාශ කරන්න නැත්නම් beta lactamase සික්‍රීට් කරන එක ඉන්හිබිට් කරලා දාන්න හදලා තියෙන කිමිකල් එක දාලා amoxicillin වලට හැදුවා අලුත් බෙහෙතක්. ඒකේ නම තමයි amoxicillin plus clavulanic acid combination එක co-amoxiclav කියනවා. එහෙම නැත්නම් amoxiclav. co-amoxiclav කියන්නේ combination of amoxicillin and clavulanic. මේක හැදුවේ යාළුවනේ එහෙමයි. ඒකේ නම බ්‍රෑන්ඩ් එකක් ලංකාවේ ප්‍රබලව තියෙන Augmentin කියලා. ඊට අමතරව තව enhancing ගොඩාක් බ්‍රෑන්ඩ් තියෙනවා. amoxicillin plus clavulanic acid. මම කිව්වා clavulanic acid කියන එක නියතයක්. මේ තියෙන 125 mg clavulanic acid දාන්න. amoxicillin capsules available 500. එහෙනම් 500 mg plus 125 mg
මොකද වෙන්නේ 625 මිලිග්‍රෑම් dosage form එකක්. අතිසාර්ථකයි. RAM positive negative කිසිම කතන්දරයක් නැහැ. කැරොලික් ඇසිඩුත් තියෙනවා, පෙනිසිලිනේස් එන්සයිම් එක ඉන්හිබිට් වෙනවා, බීටා ලැක්ටමේස් එන්සයිම් එක ඉන්හිබිට් වෙනවා. අතිසාර්ථකයි. එහෙනම් ඔන්න එක ටැබ්ලට් එකක් amoxiclav නැත්නම් augmentin 625. ඊට අමතරව amoxicillin තියෙනවා ළමයි 250 mg capsule. ටැබ්ලට් උත් available තියෙනවා. දැන් නම් අඩුයි ටැබ්ලට් brands නමුත් available තියෙනවා. දෙවියට amoxicillin 250 mg දැම්මා, clavulanic acid 125 mg දැම්මා. උත්තරේ එනවා දෙකේ එකතුව 375 mg නැත්නම් 375 mg amoxiclav ටැබ්ලට්. හැම වෙලෙම මතක තියාගන්න ඕනේ clavulanic acid දාන එක නියතයක්. ඒක වෙනස් වෙන්නේ 125. 125මයි 500 වුණා 250. හරි? දුරට මතක තියාගන්න. හරි? augmentin injections එනවා ඊට අමතරව tablet available තියෙනවා market එකේ. කිසිම ගැටලුවක් නැහැ. හරි? එහෙනම් ඔන්න ඔය ටික මතක තියාගන්න ඉන්ඩිකේෂන් ටික සහ සයිඩ් ඉෆෙක්ට්ස් ටික සහ අනිත් දේවල් ටික වගුරුම් බලලා ඔලුවට ගන්න. එතකොට මම කිව්වා ඔයාලට වැදගත් දෙයක් කියනවා මේ බෙහෙත් ඇන්ටිබයොටික් පෙනිසිලින් කාණ්ඩයට ඇලර්ජික්ස් ප්‍රොපෝන්. සාමාන්‍යයෙන් nausea, vomiting, diarrhea කියන සයිඩ් ඉෆෙක්ට් වලට අමතරව ඇලර්ජික් රියැක්ෂන් එකක් ඉඳගෙන සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙන්න පුළුවන්. ඇලර්ජික් රෑෂ් එකක් වෙන්න පුළුවන්, ඉදි වෙන්න පුළුවන් ඇලර්ජික් වෙලා. බොන්ගෝස්පැසම් වෙන්න පුළුවන් ඇලර්ජික් එකක් ආවොත්, යූටිකැරියා වෙන්න පුළුවන්, කසන්න පුළුවන්. ඔන්න ඔය කතන්දර ටික මෙන්න මේ පෙනිසිලින් ඩ්‍රග්ස් ගෲප් එකට මොකෝ. හරි? ඒකත් ඔළුවේ තියාගන්න. right. ඊළඟට කතා කරන්න යන්නේ cephalosporin කියන ඩ්‍රග්ස් ගෲප් එකට සම්බන්ධව. මම cephalosporin කියන ඩ්‍රග්ස් ගෲප් එකත් මේ cell wall synthesis inhibit කරනවා කියලා ඔයගොල්ලෝ කියලා දුන්නා. එතකොට මේකත් බැක්ටීරියල් සයිඩල් ඇක්ෂන් එකක් තමයි දක්වන්නේ ලබන්නේ. එතකොට ඊට අමතරව මේගොල්ලොන්ගේ තියෙනවා බීටා ලැක්ටම්ස් කියන රින්ග්. හරියට පෙනිසිලින් වගේ බීටා ලැක්ටම් කියන රින්ග් එක තියෙනවා. ඒකින්ද මේවා බීටා ලැක්ටම් ඩ්‍රග්ස් යටතට ගන්න පුළුවන්. එතකොට මේවා ප්‍රධාන වශයෙන් first generation ඉස්සෙල්ලාම හොයාගත්තුවා, second generation දෙවෙනි හොයාගත්තුවා, third generation විදිහට වර්ග තුනකට බෙදෙනවා. ඊට අමතරව අපි හතරවෙනි වර්ගය සහ පස්වෙනි වර්ගයත් කතා කරමු. වැදගත් වෙයි කියලා විභාගෙන්න වැදගත් වෙන්නේ නැහැ. නමුත් කතා කරමු. ඒතකොට ළමයිනි first generation වලදී ඉස්සෙල්ලාම ආපු cephalosporin වර්ගය cephaloxin. එතකොට මේක short acting 6 hour දෙන එකක්. තාමත් තියෙනවා cephaloxin sporidex කියන බ්‍රෑන්ඩ් එකකින්ම. මේක gram positive වලට ඉතාමත් සුදුසු. gram positive වලට. right? ඊට අමතරව gram negative වලට තමයි action එක දෙන්නේ. ඊට අමතරව cephaloxin කියන ඩ්‍රග්ස් එක කිසි ප්‍රශ්නයක් නැහැ ඕරල් ගන්න පුළුවන්. gastric acid වලට මේක කිසි ගැටලුවක් වෙන්නේ නැති බෙහෙත. right? එහෙනම් first generation එක cephaloxin කියන බව මතක තියාගන්න. right? කටපාඩම් කරගන්න අවශ්‍යයි. right? second generation එක cefuroxime. right? ගොඩාක් දන්නවා කට්ටිය සිනාට් කියලා ඇන්ටිබයොටික් බ්‍රෑන්ඩ් එකක් famous බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මේවා එනවා සාමාන්‍යයෙන් cefuroxime acetyl කියන බ්‍රෑන්ඩ් එක ඩ්‍රග් එක එනවා සිනාට් කියන බ්‍රෑන්ඩ් එකේ 125 mg ප්‍රධාන වශයෙන් එනවා ළමයිනේ 125 mg ඊට අමතරව එනවා 250 mg තමයි 500 right? එතකොට මේවා ග්‍රෑම් පොසිටිව් වලට තාම සුදුසුයි, ග්‍රෑම් නෙගටිව් වලට තාම සුදුසුයි බෑ. එතකොට ඔය second generation. එතකොට third generation එක ගැන අපි කතා කරොත් ceftazidime නැත්නම් Proton කියලා අපි දන්නවා, ceftriaxone ඔයාලා දන්නවා ceftriaxone බ්‍රෑන්ඩ් එකක් කියනවා Cinacef කියලා, cefixime සහ cefotaxime නැත්නම් calpoxime කියන බ්‍රෑන්ඩ් එක. cefotaxime කියන third generation එකේ ඩ්‍රග්ස් හතරම ඔයගොල්ලෝ අතට තියාගන්න ඕනේ. මම කියන්නම් ඔයගොල්ලන්ට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ බ්‍රෑන්ඩ් වලට අදාළ මේ ඩ්‍රග්ස් වලට අදාළ බ්‍රෑන්ඩ් වල ෆොටෝ ටිකක් දාලා අපි ගෲප් එකට දාන්න. එතකොට ඔයගොල්ලන්ට බෙහෙත් ටික අඳුරගැනීමේ හැකියාවක් ලැබෙනවා. එතකොට මේ ceftazidime, ceftriaxone, cefixime, cefotaxime කියන ඩ්‍රග්ස් ටික ග්‍රෑම් පොසිටිව් වලට ඇක්ෂන් එක තාම අඩුයි, ග්‍රෑම් නෙගටිව් වලට නම් ඇක්ෂන් එක টොප්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි යමු ඊළඟට බලන්න fourth generation එක සහ fifth generation එක සම්බන්ධව.
ඊළඟට අපි කතා කරනවා සෙෆලොස්පොරින් වල 4th ජෙනරේෂන් එක. සෙෆෙෆින් කියන ඩ්‍රග් එක තමයි මේක යටතේ දෙන්නේ. සෙෆෙෆින් කියන ඩ්‍රග් එක. මේක ග්‍රෑම් පොසිටිව් වලට හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ග්‍රෑම් නෙගටිව් වලට මේක ටිකක් අඩු ප්‍රවණතාවයක් තමයි දක්වන්නේ ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියාවන්ට. නමුත් මේකේ විශේෂත්වයක් තියෙනවා තමයි බීටා ලැක්ටමේස් රින් එකක් සෙෆලොස්පොරින් ගෲප් එකේ ඩ්‍රග් වල තියෙනවා කියලා මම කියනවා. මේ බීටා ලැක්ටමේස් රින් එක තියෙන හින්දා මේ සෙෆලොස්පොරින් ඩ්‍රග් එකේ බෙහෙතු බීටා ලැක්ටමේස් කියන එන්සයිම් එකෙන් විනාශ වෙන්න බල බැක්ටීරියා නිකුත් කරනවා. එහෙනම් මේක ටොපේ ටොප් නියමයි බීටා ලැක්ටමේස් එන්සයිම් එක සික්‍රීට් කරන බැක්ටීරියාවන්ට තාම සුදුසු බෙහෙතක් 4th generation of cephalosporin සෙෆෙෆින් කියන ඩ්‍රග් එක. ඊට අමතරව අපේ බ්‍රේන් එක ගත්තාම තමයි මේ බ්‍රේන් එක වටේට තියෙනවා මේ තමයි බ්‍රේන් එක හිතන්න මේ බ්‍රේන් එක වටේට තියෙනවා බ්‍රේන් එක ආරක්ෂා කරන බැරියර් එකක්. ඒකට කියනවා අපි බ්ලඩ් බ්‍රේන් බැරියර් කියලා. ඊට අමතරව BBB කියන. මේක ක්‍රොස් කරන්න බෙහෙත් වලට බෑ. සෙෆලොස්පොරින් කාණ්ඩය අනිත් බෙහෙත් වලට බෑ. නමුත් මේ 4th generation of cephalosporin කියන ඩ්‍රග් එකට පුළුවන් මේ බ්ලඩ් බ්‍රේන් බැරියර් එක ක්‍රොස් කරලා ඇතුළට බලන්න. ඒකින්ද මේ ඇතුලේ තියෙන මෙනින්ජි පටල වල මොකක් හරි ඉන්ෆ්ලමේෂන් එකක් ආවොත් නැත්නම් මෙනින්ජයිටිස් ආවොත් මෙනින්ජයිටිස් වලට සුදුසු බෙහෙතක් තමයි මේ 4th generation of cephalosporin කියලා. right? සිලබස් එකේ නැහැ. නමුත් මතක තියාගන්න 4th generation of cephalosporin මොනවාද? බැක්ටීරියල් මෙනින්ජයිටිස් වලට නැත්නම් බැක්ටීරියල් මෙනින්ජයිටිස් වලට හොඳ බෙහෙතක් වань. බැක්ටීරියල් මෙනින්ජයිටිස් වලට හොඳ බෙහෙතක් වань. right? ඕක හොඳට මතක තියාගන්න. අපි යමු එහෙනම් ඊළඟට 5th generation එක බලමු. right? right. ඊළඟ පස්වෙනි එක්කෙනා තමයි නම් සෙෆලොස්පොරින් ඩ්‍රග්ස් ගෲප් එකේ පස්වෙනි ජෙනරේෂන් එක තමයි කෙප්ටරොලින්ස්. එතකොට මේගොල්ලෝ විශේෂයෙන් හොස්පිටල් ඇක්වයර්ඩ් ඉන්ෆෙක්ෂන් වලට දෙනවා. හොස්පිටල් එකේ තියෙන බැක්ටීරියල් රෙසිස්ටන්සි එකකින්ද ඇතිවෙච්ච බැක්ටීරියාවන්ට දෙනවා මේ 5th generation of cephalosporin කවුද? සෙප්ටරොලින් කියන ඩ්‍රග්. කෙප්ටරොලින්. right? ඒ hospital acquired infection වලට අපි කියනවා nosocomial infection කියලා. මේ nosocomial infection වලට උදාහරණය තමයි MRSA. කියන ඇන්ටිබයොටික් අහන්නේ නැහැ. මේ වලට දෙන්නේ විශේෂ ඇන්ටිබයොටික් එකක් තමයි මේ cephalosporin 50 version එක. MRSA කියන්නේ තමයි methicillin resistant staphylococcus aureus. එතකොට PRSA කියන්නේ penicillin resistant streptococcus pneumoniae. මේක ඒ නෙමෙයි PRSP Streptococcus pneumonia. එතකොට ඊට අමතරව Pseudomonas aeruginosa වලට දෙනවා. මෙතන ඊට අමතරව Enterococcus වගේ බැක්ටීරියාවන් ඉන්ෆෙක්ෂන් වලට නැත්නම් nosocomial ඉන්ෆෙක්ෂන් වලට පාවිච්චි කරන්න පුළුවන් හොඳ බෙහෙතක් තමයි මේ 5th generation of cephalosporin. right? එහෙනම් මතක තියාගන්න ඕනේ nosocomial infection වලට දෙන්න පුළුවන් cephalosporin drugs group එක කියලා ඇහුවොත් ඔව් දෙන්න පුළුවන්. හැබැයි cephalosporin වල 5th generation එක තමයි. 4th generation එක දෙනවා bacterial meningitis වලට සහ මේක විශේෂත්වයක් දක්වනවා beta lactam එක inhibit කරන නැත්නම් destroy කරන beta lactamase කියන enzyme. එහෙනම් කතන්දරයක් විදිහට penicillin drugs කාණ්ඩය කතා කරා. cephalosporin drugs කාණ්ඩය කතා කරා. එතකොට ඉන්ඩිකේෂන් ටික මම දීලා කියනවා. ඉන්ඩිකේෂන් ටික දුවට කියවගන්න. side effect same as a penicillin. allergic reaction එක දෙන්න පුළුවන්. nausea vomiting diarrhea එන්න පුළුවන්. සාමාන්‍ය vomiting ability එක cephalosporin වල චුට්ටක් වැඩි. nausea ගතිය වැඩි. එතකොට මේවා injections දෙනවා. capsules උත් දෙනවා. සිරප් වලක් දාලා එනවා. cephalosporin එහෙම සිරප් තියෙනවා හරියට. සිනසෙප් සිරප් තියෙනවා. ceftriaxone සිරප් තියෙනවා. right? එහෙනම් ඔන්න ඔච්චරයි මුදුවට තේරුම් ගන්න ඕනි මේ කතාවේ. right? හරි. මොකද සුවදාසක් අපි එතකොට අද කතා කරන්න යන්නේ ඇන්ටිබයොටික් ඩ්‍රග්ස් කාණ්ඩ වල තුන්වෙනි ඩ්‍රග්ස් කාණ්ඩය ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ තමයි carbapenems.
right අපි කතා කරා මේ වෙනකොට penicillin group එක සම්බන්ධව ඊට අමතරව cephalosporin group එක සම්බන්ධව දැන් අපි කතා කරනවා carbapenems group එක සම්බන්ධව මේ carbapenems කියන group එකේ ළමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ drugs වර්ග දෙකයි මේ දෙකම intravenous දෙන drugs නැත්නම් injection route එකෙන් intravenous දෙන drugs එතකොට carbapenems drugs group එකේ ප්‍රධාන වශයෙන් ඉන්නවා meropenem සහ imipenem meropenem තියෙනවා ඊට අමතරව imipenem තියෙනවා right මේගොල්ලෝ හරිම හොඳ බෙහෙත් දෙකක් තාමත් අතර මාකට් එකේ ගණනින් ඉහළ ගියේ එතකොට මේවා ප්‍රධාන වශයෙන් තියෙනවා meropenem සහ imipenem එහෙනම් මතක් වෙන්න ඕනේ carbapenems කියද්දී highly cost antibiotic හරිම හොඳයි highly resistant to beta lactamase මේ හොඳට resist වෙනවා අර beta lactam ring එක කඩන enzyme එකට එහෙනම් beta lactamase release කරන බැක්ටීරියාවන්ට carbapenems drugs group එක හොඳයි injection දෙන meropenem සහ imipenem හොඳයි right එතකොට මේක gram positive වලට ඉතාමත් සුදුසු බව කිසිම ප්‍රශ්නයක් නැහැ gram negative වලට ඉතාමත් සුදුසු බව කිසිම ප්‍රශ්නයක් නැහැ anaerobic bacteria වලට සුදුසු බව නිර්වායු ශෝෂණය කරන්නා වූ නැත්නම් ඔක්සිජන් නැති තත්ත්වවල සිටින්න පුළුවන් බැක්ටීරියාවන්ට මේ carbapenem සුදුසු බව ඔළුවට යන්නේ ඊට අමතරව ළමයි දන්නවා Chlamydia කියලා බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා මේ Chlamydia කියන්නේ ඉන්ට්‍රාසෙලියුලර් ඉන්න බැක්ටීරියාව මේ තියෙන්නේ එක්ස්ට්‍රාසෙලියුලර් එක මේ තියෙන එක්ස්ට්‍රාසෙලියුලර් මේ සෛලය ඇතුලේ ඉන්ට්‍රාසෙලියුලර් මේ ඉන්ට්‍රාසෙලියුලර් ඇතුලේ ඉන්න බැක්ටීරියාවන්ට කියන අපි ඉන්ට්‍රාසෙලියුලර් බැක්ටීරියා කියලා එක්ස්ට්‍රාසෙලියුලර් පර්සන්ට් වෙන බැක්ටීරියාවන්ට කියන එක්ස්ට්‍රාසෙලියුලර් බැක්ටීරියා මේ Chlamydia කියන ඉන්ෆෙක්ෂන්ස් වලට එහෙම නැත්නම් ඉන්ට්‍රාසෙලියුලර් බැක්ටීරියාවන්ට මේ carbapenems drugs group එක right එහෙනම් පැහැදිලි ඉන්ඩිකේෂන් විදිහට ගත්තේ ළමයි urinary tract infection resistant to antibiotic සමහරක් antibiotic දෙනකොට resistance ගතියක් තියෙනවා ඒකින්ද UTI වලට antibiotic දෙනකොට සමහරක් අයට හොඳ වෙන්නේ අන්න ඒ වගේ තත්ත්වවලට antibiotic resistance එකක් ඇති වෙලා කියලා අපි කියනවා ඒ වගේ urinary tract infection resistant to antibiotic වලට දෙන්න පුළුවන් carbapenems drugs ඊට අමතරව intra-abdominal infections වලට දෙන්න පුළුවන් intra-abdominal infection ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා acute pancreatitis වගේ තියෙන තත්ත්වවල දෙන්න පුළුවන් ඊට අමතරව මේ විශාල පරාසයක් ඔස්සේ ඇක්ෂන් එක දෙන හින්දා gram positive වයින් negative වයින් anaerobic intracellular bacteria වලට ඔක්කොටම හොඳ හින්දා nosocomial infection නැත්නම් hospital acquired infection අපි කතා කරලා methicillin resistant staphylococcus aureus කියලා අනේ nosocomial infection වලට දෙන්න පුළුවන් ඊට අමතරව තාම සුදුසුයි bacterial meningitis වලට නැත්නම් meningi පටල inflammation වෙනවා යම් කිසි bacterial infection හින්දා අන්නේ bacterial meningitis වලට දෙන්න right එතකොට gram 0.5 gram වෙනවා 1 gram වෙනවා injection උදාහරණයක් තමයි meropenem imipenem side effect විදිහට ගත්ත හැකි අපිට neurotoxicity ස්වභාවයක් දකින්න ලැබෙනවා neurotoxic right side effect විදිහට ශේෂය වෙනවා fit in attack වෙන්න පුළුවන් side effect එක ගන්නකොට side effect එක විදිහට fit එක හැදෙන්න පුළුවන් කිගැටුවා renal failure එකක් එන්න පුළුවන් නැත්නම් renal impairment එකක් එන්න පුළුවන් phlebitis වගේ හැදෙන්න පුළුවන් තත්ත්වය ඊට අමතරව ඔළුව කැක්කුම headache නැත්නම් අන්න ඒ තත්ත්වවලට එන්න පුළුවන් ඊට අමතරව මම කිව්වේ nausea vomiting diarrhea වලට අමතක right මෙන්න මේක මතක තියාගන්න ඔන්න carbapenems right එහෙනම් අපි යමු ඊළඟ drugs group එකට ඊළඟ drugs group එකට ඒකේ තියෙන ඊළඟ drugs group එක අපේ ළමයි monobactam මේවා modified beta lactams drugs modify කරපු beta lactams වලට ප්‍රතිරෝධී විදියට beta lactam ring එක modify කරපු drugs එතකොට meropenem carbapenems කතා කරා එයාලා bacteria cell action එකක් දෙන්නේ මේ broad spectrum gram positive ඔක්කොම ඊළඟට උදාහරණයක් තියෙනවා acetronum කියලා bacteria cell action එකක් දෙනවා මොන bacter work only aerobic gram negative bacteria මෙයාලා හොඳයි තමයි මේ ස්වල් ශෝෂණය කරන බැක්ටීරියා නිර්වාණය නෙමෙයි ස්වල් ශෝෂණය කරන බැක්ටීරියා අමාරුම හොඳ කරන්න බැක්ටීරියාවන් තමයි anaerobic බැක්ටීරියා නිර්වාණ ශෝෂණය කරන බැක්ටීරියා නමුත් මේ acetronum වගේ drugs දෙනවා ස්වල් ශෝෂණය කරන bacterial infections වලට right
නයිසීරියා සියුඩෝමෝනාස් වගේ උදාහරණ දාලා තියෙනවා. ස්කින් රෑෂ්, ඇබ්ඩෝමල් ලිවර් ෆන්ක්ෂන් වගේ තමයි එන්න පුළුවන් මේ සයිඩ් ඉෆෙක්ට්ස්. එතකොට මේක නැරෝ ස්පෙක්ට්‍රම් ඩ්‍රග් එකක්. බැක්ටීරියා සිල් ඇක්ෂන් එක දැම්මට ගොඩාක් ලොකු පරාසයකට මේ මොනොබැක්ටම් කියන ඩ්‍රග්ස් ගෲප් එක යන්නේ නැහැ. ඒ වගේම අපිට සන්තෝෂ වෙන්න පුළුවන් කාරණා තමයි මොනොබැක්ටම් ඩ්‍රග්ස් ගෲප් එක මේ වෙලාවට විභාගයට ඇවිල්ලා නැහැ. මම හිතන්නේ මේ නැති. right? ඊළඟට වැදගත් එකක් තමයි අපි බලන්න යන්නේ ඊළඟට මැක්‍රෝලීඩ්ස් කියන ඩ්‍රග්ස් කාණ්ඩය. මැක්‍රෝලීඩ්ස් කියන ඩ්‍රග්ස් කාණ්ඩය. අපි යම් බලන්න මැක්‍රෝලීඩ්ස් කියන ඩ්‍රග්ස් ගෲප් කාණ්ඩය ගැන. එහෙනම් ඊළඟට මැක්‍රෝලීඩ්ස්. ඇත්තටම ළමයි මේ මැක්‍රෝලීඩ්ස් කියන්නේ ඕගොල්ලෝ දන්නවා මම කතා කරා මේක බෝඩ් ස්පෙක්ට්‍රම් යටතට එන බැක්ටීරියෝ ස්ටැටික්ස් ටික. එහෙම නැත්නම් සමහර බැක්ටීරියා සයිඩල් ඇක්ෂන් එකක් දෙන බෙහෙත් කාණ්ඩයක් බලන්න. එතකොට මේගොල්ලෝගේ ඇක්ෂන් එක ඇහුවොත් මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක ඇහුවොත් මේගොල්ලෝ කරන්නේ ළමයි ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිට් කරන එක. නැත්නම් ප්‍රෝටීන් සින්තසිස් එක ඉන්හිබිට් කරලා බැක්ටීරියාව වර්ධනයට වැදගත් වෙන ප්‍රෝටීන් සංශ්ලේෂණය නිෂේධනය කියලා දානවා. එතකොට බැක්ටීරියාවට වර්ධනය වෙන්නත් බෑ, growth එකක් නැති වෙලා යනවා. replication. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පැටව දාන එකක් නැති වෙලා යනවා. right? එතකොට මැක්‍රෝලීඩ්ස් ප්‍රධාන වශයෙන් වර්ග 4ක් අපි ඉගෙන ගන්නවා. ඒකේ එක වර්ගයක් ගැන අපි නම විතරක් අහලා දැනගත්තාම ඇති. ප්‍රධාන වර්ගය තමයි එරිත්‍රොමයිසින්. ඉස්සෙල්ලාම ආපු මැක්‍රෝලීඩ්ස් එක. එරිත්‍රොමයිසින්. හොඳට අපිට මතක තියාගන්න පුළුවන් මේවා ඉවර වෙන්නේ මයිසින් විදියට. right? මේ විදියට ඉවර වෙන්න තව මයිසින් වර්ග තියෙනවා. නමුත් මේවා මයිසින් විදියට ඉවර වෙන්නේ මයිසින් විදියට ඉවර වෙනවා. පළවෙනි කියලා එරිත්‍රොමයිසින්. tablet 500 mg 250 mg ඊට අමතරව එරිත්‍රොමයිසින් සිරප් පුත් දකින්නට හම්බ වෙනවා. ගොඩාක් සිරප් වල ස්ට්‍රෙන්ත් එක ඉන්නේ 125 mg in 5 ml. 125 mg in 5 ml වල. එතකොට මේ එරිත්‍රොමයිසින් තමයි ඉස්සෙල්ලාම හොයාගත්ත බෙහෙත. මේක දෙන්නේ ළමයි 6 hours. ඒ කියන්නේ maximum adult කෙනෙක්ට dose එක යනවා maximum යන්න පුළුවන් 6 hours කියන්නේ දවසට 4 පාරයි දෙන්න පුළුවන්. එහෙනම් 500 mg ගන්න ඕන කෙනෙක් නම් 4 gram වගේ 2 gram වගේ යන්න පුළුවන්. 2 gram වගේ maximum dose එකට යන්න පුළුවන්. right? එතකොට ඔන්න එරිත්‍රොමයිසින් ඊළඟට හොයාගෙන එනවා ක්ලරිත්‍රොමයිසින්. ඊළඟට එනවා ක්ලරිත්‍රොමයිසින්. මේ ක්ලරිත්‍රොමයිසින් එන්නේ 500 mg 250 mg 125 mg in 5 ml වල tablet සහ syrup dosage form available. මේවා IV drugs එක ළමයි නමුත් IV දෙන්න බෑ හරිම කැක්කුණා. ඒ කියන්නේ veins විදින්න ගන්න ඉරිටේට් වෙනවා වැඩි. ඒ කියන්නේ මේවා intravenous formulation එකෙන් දින එක දෙනවා. නමුත් මේ ඒක හරිම patient compliance අඩු food එකක්. right? ඒකෙන් ගොඩාක් යන්නේ oral formulation වලට. ඊට පස්සේ අපි තියෙනවා රොසිට්‍රොමයිසින් එකේ නම දැනගත්තාම ඇති කියලා මම කිව්වා. රොසිට්‍රොමයිසින් වල නම විතරක් දැනගන්න. මොකද ඒක ඔයගොල්ලෝගේ සිලබස් එකේ නැහැ. නමුත් MCQ වලට දාලා තියෙන හින්දා. right? ඇසිට්‍රොමයිසින් කියන්නේ last group එක මාර potent බෙහෙතක්. 500 mg වෙනවා. ඇසිට්‍රොමයිසින් 250 mg වෙනවා. 250 mg වෙනවා. මේක දෙන්නේ daily for 3 days. सामान्य adult dose කියනවා 500 mg tablet daily for 3 days. ඊට අමතරව syrup වර්ග azithromycin 125 mg in 5 ml දකින්නට පුළුවන්. right? ඔන්න ඔය erythromycin, clarithromycin, rositromycin, azithromycin බලා ගන්න ඕනේ. ඊට අමතරව indication මොනවද කියලා අහයි. මොනවද indication? respiratory tract. upper respiratory tract වෙන්න පුළුවන්, lower respiratory tract වෙන්න පුළුවන්. දෙකටම දෙන බෙහෙතක් තමයි මේ macrolides. right? දෙකටම දෙනවා. ඊළඟට විවිධ ස්කින් ඉන්ෆෙක්ෂන් වලට පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. ස්කින් එකේ මොන හරි ඉන්ෆෙක්ෂන්ස් තියෙනකොට පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. ඊට අමතරව ජෙනිටල් ඉන්ෆෙක්ෂන්ස් වලට ලිංගික පාද්ධතිය ආශ්‍රිත වෙන එක ඉන්ෆෙක්ෂන්ස් වලට මේ ඇන්ටිබයොටික් එක යූස් කරන අවස්ථාවල් තියෙනවා. ඊට අමතරව ගෑස්ට්‍රෝඉන්ටෙස්ටයිනල් ට්‍රැක්ට් එකේ තියෙන ඉන්ෆෙක්ෂන් වලට
GIT ඉන්ෆෙක්ෂන් වල නැත්නම් ගැස්ට්‍රෝ ඉන්ටෙස්ටයිනල් ට්‍රැක්ට් එකේ තියෙන ඉන්ෆෙක්ෂන් වලට ආහාර මාර්ගය ඇති වෙන ඉන්ෆෙක්ෂන් වලට පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට අපිට ගත්ත එක ආහාර මාර්ගය ඇති වෙනවා හෙලිකෝබැක්ටර් පයිලෝරයි ඉන්ෆෙක්ෂන්ස්. දැන් ඔයගොල්ලෝ දන්නවා මොකක්ද හෙලිකෝබැක්ටර් පයිලෝරයි කියලා. නැත්නම් අපි GIT ට්‍රැක්ට් එක කතා කරනකොට නැත්නම් GIT සිස්ටම් එක කතා කරනකොට ඔයගොල්ලෝ අහුයි අපේ ආමාශයේ ඉන්නවා සුද්ධ ජීවියේ හෙලිකෝබැක්ටර් නැත්නම් හේලික්සිය වීවල තියෙන මේස්ටර් ගන්න RNA DNA වර්ග බැක්ටීරියා කියනවා. එයා තමයි මේ හෙලිකෝබැක්ටර් කියලා කියන්නේ. එතකොට එයාගේ නම තමයි හෙලිකෝබැක්ටර් පයිලෝරයි. එතකොට මෙයා මොකද කරන්නේ? ગેස්ට්‍රික් මීඩියා එකේ pH එකේ වෙනස් වීම මත මෙයා මොකද වෙන්නේ? ආමාශය දික්ටි මත තුවාල ඇති කරන්න ගන්නවා. මේ බැක්ටීරියාව ඉම්ප්ලිමන්ට් කරනවා. ඒ තුවාල ඇති කරනකොට අපි යන්න ඕනේ රෙජිමන්ට් එකක් තියෙනවා මේ බැක්ටීරියාව විනාශ කරන්න. මොකද මේ බැක්ටීරියාව විනාශ කරන්න ગેස්ට්‍රික් මීඩියා එකත් අඩු කරන ගම අපිට යම්කිසි ඇන්ටිබයොටික් එකක් දෙන්න වෙනවා. මොකද මෙයා බැක්ටීරියාවක් වින්දා. හෙලිකෝබැක්ටර් පයිලෝරයි. H pylori කියලා කියනවා. ඉතින් මෙයාව අපි නැති කරන්න පාවිච්චි කරන බෙහෙත් කාණ්ඩවල ඇන්ටිබයොටික් විදියට මේ මැක්‍රොලීඩ්ස් ගෲප් එක ඔප්පු වල තියෙනවා. නැත්තම් දාලා තියෙනවා. right? හෙලිකෝබැක්ටර් එරඩිකේෂන්. මම MCQ කතා කරද්දී ඉතින් ගැන කතා කරන්නම්. අපි යම් මැක්‍රොලීඩ්ස් වල සයිඩ් ඉෆෙක්ට්ස් ගැන ඊළඟට බලමු. මැක්‍රොලීඩ්ස් වල සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද කියලා බලමු. right. එතකොට ප්‍රධාන සයිඩ් ඉෆෙක්ට් දකින්න පුළුවන් මැක්‍රොලීඩ්ස් වල තමයි nausea, vomiting, diarrhea. ඊට අමතරව temporary auditory impairment එකක් දකින්න පුළුවන්. nausea, vomiting, diarrhea, temporary auditory impairment එකක් දකින්න පුළුවන්. ඊට අමතරව ළමයිනේ මේ GI side effects ගැන තර්කයක් හැදුවා. නැත්තම් GI adverse effect එක. gastritis උත් එක්කලා. මේකේ gastritis එන අවස්ථාවලුත් තියෙනවා. මැක්‍රොලීඩ්ස් වලට gastritis හැදෙනවා. එතකොට මේවා කොහොමද බැක්ටීරියා සිවිල් හෝස්ටෙටික් යටතේ තමයි ඉන්නේ. ගොඩාක් වෙලාවට එරිත්‍රොමයිසින් කියන කෙනා බැක්ටීරියෝස්ටැටික්ස්. right? බැක්ටීරියෝස්ටැටික් එරිත්‍රොමයිසින් අයිතිව බැක්ටීරියා සිවිල් ඇක්ෂන් එක වෙන්නේ. right? කොහොමද GI adverse effect වැඩිම වෙන්නේ? GI adverse effect වැඩිම වෙන්නේ වෙන කාරණාවක් නෙමෙයි. පළවෙනි එක එරිත්‍රොමයිසින්. වැඩිම අගයක් GI side effect එරිත්‍රොමයිසින්. දෙවෙනි එක එරිත්‍රොමයිසින් වලට පස්සේ ප්‍රබලව සයිඩ් ඉෆෙක්ට් දෙන්නේ GI ක්ලැරිත්‍රොමයිසින්. ඊට පස්සේ රොසිත්‍රොමයිසින් එනවා. ඊට පස්සේ සයිඩ් ඉෆෙක්ට් අඩුම කෙනා ගෲප් එකේ GI සයිඩ් ඉෆෙක්ට් නැත්නම් GI ඇඩ්වර්ස් ඉෆෙක්ට් ගෑස්ට්‍රෝඉන්ටෙස්ටයිනල් ඇඩ්වර්ස් ඉෆෙක්ට් අඩුම කෙනා විදියට ඇසිත්‍රොමයිසින් දකින්න පුළුවන්. එහෙනම් සයිඩ් ඉෆෙක්ට් වැඩිම කෙනා එරිත්‍රොමයිසින් බව, දෙවෙනියට වැඩිම කෙනා ක්ලැරිත්‍රොමයිසින් බව, තුන්වෙනියට වැඩිම කෙනා රොසිත්‍රොමයිසින් බව, හතරවෙනියට අඩුම කෙනා නැත්නම් අඩුම GI සයිඩ් ඉෆෙක්ට් අඩුම කෙනා ඇසිත්‍රොමයිසින් බව. අයි කියනවා එරිත්‍රොමයිසින් වල සයිඩ් ඉෆෙක්ට් වැඩි, ක්ලැරිත්‍රොමයිසින් වල ඊට වඩා අඩුයි, රොසිත්‍රොමයිසින් වල ඊටත් වඩා අඩුයි, අඩුම ඇසිත්‍රොමයිසින් බව. එහෙනම් ඕකත් මතක තියාගන්න ඉන්න ඕනේ. ඔන්න ඔච්චරයි මැක්‍රොලීඩ්ස් ගැන අපිට කතා කරන්නේ.